Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමග අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. සුබෝදෑසනක් පුතේ. සුපුරුදු පරිදි සඳුදා දවසේ උදේ අපි ජීව විද්‍යා පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ Soft Logic Life සිත ගුරු ගෙදර වැඩසටහන. දැන් ඕගොල්ලන්ට පුරුදුයි මේකේ සාමාන්‍ය ස්වභාවය. පුතේ පහුගිය සතියේ අපි මූලික වශයෙන් සාකච්ඡා කළා පරිසරය දිහා බලනකොට පරිසරය අපිට හම්බ වෙනවා ජෛව සාධක වගේම අජෛව සාධක. එතකොට මේ ජෛව සාධක සහ අජෛව සාධක මගින් විශේෂයෙන් අපි සලකන පරිසරයක තියෙන ශාක සඳහා ඇති කරන්නා වූ බලපෑම් සමූහයක් කතා කරනවා. එතකොට මේ ජෛව සාධක අජෛව සාධක මගින් ශාකයන් කෙරෙහි ඒ සාධක බලපාලා ඒ ශාකවල පැවැත්ම වර්ධනය ප්‍රජනනය වගේ ක්‍රියාවන් කෙරෙහි යම් යම් බලපෑම් ඇති කරනවා. එතන මේ විදිහට ඇති වෙන මේ බලපෑම් වලට අපි නමක් දෙනවා පුතේ ආතතීන් කියලා. හරි. එතකොට නව විෂය නිර්දේශයේ යටතේ අලුතෙන් එකතු වුණු කොටසක් තමයි ඒක ශාක කායික විද්‍යාවන් ගැන කතා කරනකොට ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය කියන එකකේ යටතේ තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර ඒකෙදී අපි මූලිකව කතා කරනවා පුතේ මේ ආතති ආකාර දෙකක්. ඒ කියන්නේ ශාකවල පැවැත්ම වර්ධනය හා ප්‍රජනනය කෙරෙහි බලපාන පරිසරය තුළ තියෙන යම් යම් සාධක මගින් ඇති කරන හානිකර තත්වයන් නිසා ඇතිවන ආතති ආකාර දෙකක් තියෙනවා. එතකොට ඒවා ඇති කරන්නේ ජෛව සාධක මගින් නම් අපි කියනවා ජෛව ආතති කියලා. ඒවා ඇති කරන්නේ අජෛව සාධක මගින් නම් ජීවී නොවන සාධක මගින් නම් අපි ඒවට කියනවා අජීවී ආතති කියලා. එතකොට මුලින්ම අපි අවධානය යොමු කරනවා මොනවද මේ අජීවී ආතති ආකාරයන් කියන්නේ. එතකොට අජීවී ආතති කියලා කියනකොට නැත්නම් අජෛව ආතති කියලා කියනකොට පුතේ මේ අජෛව කියලා කියන්නේ අනිවාර්යෙන්ම බාහිර පරිසරය මගින් නැති කරන්නා වූ ජීවී නොවන සංරචකයක ජීවී නොවන සාධකයක බලපෑම නිසා හටගන්නා වූ ආතතීන්. ශාකවල පැවැත්ම වර්ධනය ප්‍රජනනය කෙරෙහි බලපාන්නා වූ බලපෑම් ඇති කරන්නා වූ අහිතකර බලපෑම් ඇති කරන්නා වූ සාධක. ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි උසස් පෙළ මට්ටමේදී පුතේ ශාක සඳහා බලපාන අජෛව සාධක අතරින් නියං ආතති, සීතල ආතති, ලවණ ආතති කියන ඒවාට පුතේ වැඩි අවධානයක් දීලා සාකච්ඡා කරනවා. මේ කියන ඒවා හැරුණම පුතේ භෝගයකට බලපාන්නා වූ අජීව සාධක නිසා ඇතිවෙන්නා වූ මේ ආතති තත්වයන්, පීඩන තත්වයන් භෝගයක වර්ධනය සඳහා ස්වභාවික පරිසරයේ තියෙන සාමාන්‍ය ශාකයක වර්ධනය සඳහා විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. එතකොට මේ ආතති කොහොමද ශාක මගින් ජයග්‍රහණය කරලා තියෙන්නේ කියන කාරණාව මේ අහිතකර බලපෑම් කොහොමද අවම කරගෙන තියෙන්නේ කියන කාරණාව පුතේ ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න වෙනවා. අපි පුංචි විරාමයකට ගිහිල්ලා විරාමයෙන් පස්සේ සාකච්ඡා කරලා බලමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමග අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිත FM එකතු වෙලා ගේන Soft Logic Life ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනත් එක්ක. ඒතර අපි මුලින්ම බලමු අජෛව ආතති අතරින් පළවෙනි ආකාරයේ මේ නියං ආතති කොහොමද ශාකයක පැවැත්ම සඳහා බලපෑම් ඇති කරන්නේ, ශාකයේ මේ ආතතියෙන් මිදෙන්න අරගෙන තියෙන අනුවර්තනය වීම මොනවද කියලා. ඒතර නියං ආතතියක් කියලා දල වශයෙන් කියන්නේ පුතේ නියං කියනකොට ඒ වචනෙන්ම තේරෙනවා වර්ෂාපතනය අඩු, හැබැයි සූර්යාලෝකයේ දැඩිව ලැබෙන වියලි කාල තත්වයන් තමයි මේ නියන් කියලා හඳුන්වන්නේ.
ඒතර නියං කාලයක් ගැන අපි සලකලා බලනකොට අපිට තේරෙනවා පසේ ජල ප්‍රමාණය අඩු නිසා බාහිර පරිසරයේ උෂ්ණත්වය සහ ජලය වාෂ්ප වෙන්න තියෙන ප්‍රවණතාවයන් වැඩි නිසා ශාකයෙන් අවශෝෂණය කරන ජල ප්‍රමාණයට සාපේක්ෂව වැඩි ශීඝ්‍රතාවයකින් උත්සේදනය මගින් ජලය බැහැර කරනවා. ඒ කියන්නේ අවශෝෂණ ශීඝ්‍රතාවයට වඩා උත්සේදන ශීඝ්‍රතාවය වැඩි. ඒකේ ප්‍රතිඵලය තමයි ශාකයේ මැලවෙලා යනවා. මේ මැලවීම తాවකාලික තත්වයෙන් බැහැර වෙලා දිගුකාලීන තත්වයකටපත් වුණොත් එහෙම ඒකේ ප්‍රතිඵලයක් විදියට ශාකයේ මිය යාම පවා සිදු වෙන්න පුළුවන්. එතකොට මේ ජලයේ හිඟ තත්වයන් යටතේ ශාකවල පැවැත්ම තහවුරු කරගන්න ඕනේ. ඒ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ශාක යොදාගෙන තියෙන යම් පාලන පද්ධතීන් ශාක සතුව තියෙනවා. එතකොට මේ පාලන පද්ධතීන් මොනවද කියන එක පිළිබඳව දල අවබෝධයක් ගන්න අවශ්‍යයි. නියං ආතති කියන්නේ මොනවද කියලා පැහැදිලි කළා. ඒ ආතති මගින් වෙන්නේ මොනවද කියන එක අපි අවබෝධ කරගන්නවා. එතකොට අවශෝෂණ ශීඝ්‍රතාවයට වඩා උත්සේදනය වැඩි නම් ශාකය මැලවෙනවා. නියං තත්ත්වයේ දිගටම තිබුණොත් ශාකය මැරෙනවා. හරි අහිතකර බලපෑම. ඒක අවම කරගන්න ශාක විශේෂ ක්‍රමවේදයන් අනුවර්තනය කරගෙන තියෙනවා. ඒතකොට එකක් තමයි උත්සේදන ශීඝ්‍රතාවය අඩු කරන්න පුළුවන් පුතේ පූටිකා වහලා දැම්මොත්. ඒතකොට ශාකයකට ජලයේ හිඟ වුණාම ඒක උත්තේජයක් වෙනවා මේ පද්ධතිය හරහා ඇබ්සිසික් අම්ලය නිපදවීමට. ඒතකොට ඇබ්සිසික් අම්ලය නැත්නම් ABA කියලා කියනවා. මේක ශාක වර්ධක ද්‍රව්‍යයක්. එතකොට මේ ශාක වර්ධක ද්‍රව්‍ය නිපදවීම සහ ඒක නිදහස් වීම මේ ජලය හිඟතාවයේ නිසා ඇති කරන බලපෑම. හරි ඌනතා පීඩනය ජලය හිඟවීම නිසා හටගන්නා වූ ඒ ආතති తত্ত্বය ABA නිෂ්පාදනයටත් ABA නිදහස් කිරීමත් උත්තේජනය කරනවා. එතකොට ABA ක්‍රියාත්මක වෙනවා පත්‍රවල තියෙන පාලක සෛල මත. පාලක සෛල මත ක්‍රියා කරමින් පූටිකා වහනවා. පූටිකා වැහුණු ගමන් උත්සේදනය පාලනය වීම සිදු වෙනවා. එතකොට ABA ගැන ඉගෙන ගන්නකොට පුතේ මේ ශාක වර්ධක ද්‍රව්‍ය යටතේ අපි කතා කළා පූටිකා වැසීම උත්තේජනය කරනවා කියලා. එතකොට වෙන්නේ මේ විදිහයි. ඒ හැරුණම මේ නියං ආතති සඳහා දක්වන ප්‍රතිචාරයන් විදිහට පුතේ ශාකපත්‍ර රොල් වීම ශාකපත්‍ර රොල් වෙලා බටයක් ආකාරයට තියෙනවා. එතකොට පෘෂ්ඨය අඩු වෙනවා. ඒ මගින් උත්සේදනය අවම කරගන්න පුළුවන්. සමහර ශාක අනුවර්තනය වෙලා තියෙනවා පුතේ මේ අධික පෑවිල්ල සහිත නියං නැත්තම් වියලි සමයනකොට ශාක පත්‍ර හලලා දාන්න. ඒ වගේ ශාක නියං ආතතීන් පෙන්නනවා. හරි එතකොට මේ ජල හිඟතාවයේ නිසා ශාකයේ විනාශ වීම අවම කිරීම සඳහා අනුවර්තනයක් නැති කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ සීතලාතති සහ ලවණාතතීන් කියන්නේ මොනවද කියන කාරණාව පුතේ අපි පුංචි විරාමයකට ගිහිල්ලා විරාමයෙන් පස්සේ සාකච්ඡා කරලා බලමු. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමග අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිත FM එකතු වෙලා ගේන Soft Logic Life ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනත් එක්ක. නියං ආතතීන්ට අමතරව අපි මේකෙදි කතා කළා ශාක පරිසර උෂ්ණත්වය අඩුවීම. එහෙම නැත්නම් සීතල සඳහා ආතති තත්ත්වයන් පෙන්නනවා කියලා. ඊට අමතරව ලවණ සඳහා ආතති තත්ත්වයන් පෙන්නනවා. ඒතර දැන් මේකෙදි මේ සීතල ආතති තත්ත්වයන් කියලා කියන්නේ පරිසරයේ උෂ්ණත්වය පහළ වැටෙනවා. ඊට අමතරව ඒකේ ප්‍රතිඵලයක් විදිහට ශාක තුල උෂ්ණත්වයත් පහළ වැටෙන්න පටන් ගන්නවා. ශාකයක සෛල පටලය, සෛල ප්ලාස්මා පටලය අපි දන්නවා ප්‍රධාන වශයෙන් ලිපිඩ අණු මගින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට උෂ්ණත්වය යම් මට්ටමකට වඩා පහළ වැටුනොත් මේ ලිපිඩ
පටලයේ තියෙන ලිපිඩාණු ස්පටික ව්‍යුහ බවට පත් වෙලා යම් අවහිරතාවයක් නැති වෙන්න පුළුවන්. මිදීමකට ලක් වෙනවා. එතකොට පටලයේ තියෙන ලිපිඩාණු මිදීමට පත් වෙනවා කියලා කියන්නේ පටලයේ තියෙන තරලමය ස්වභාවය නැති වෙලා යනවා. අපි කතා කරනවානේ ප්ලාස්මා පටලයට තරලමය ගති ලක්ෂණයන් තියෙනවා කියලා ලිපිඩ නිසා තරල විචිත්‍රාකෘතියේදී. එතකොට මිදීම නිසා මේ තරලමය ලක්ෂණ නැති වෙනවා. එතකොට ලිපිඩාණු ස්පටික ස්වභාවයන් බවට පත් වෙනවා. ඒ නිසා තරලමය ස්වභාවය නැති වෙලා යම් යම් අවහිරතාවයන් නැති වෙන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි දන්නවා පටලය හරහා ද්‍රව්‍ය සක්‍රියව ගමන් කරනවා. මේ පරිවහන ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඒක සෛලයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරනවා. ශාක පුතේ මේ සීතලට දක්වන ප්‍රතිචාර විදිහට සෛල ප්ලාස්මා පටලයේ ලිපිඩ සංයුතිය වෙනස් කර ගන්නවා. හරි. එතකොට අපි ප්ලාස්මා පටලයේ ලිපිඩ සංයුතියක් ගැන කතා කරනවා විෂය නිර්දේශයේ ආරම්භක හරියේ. එතකොට මේ සංයුතිය පුතේ වෙනස් වෙනවා මේ සීතල ආතති වලට දක්වන ප්‍රතිචාරයක් විදිහට. එතකොට අසන්තෘප්ත අම්ල ප්‍රමාණය මේකේ තියෙන අසන්තෘප්ත අම්ල ප්‍රමාණය වැඩි කරගන්නවා. එතකොට අසන්තෘප්ත අම්ල ප්‍රමාණය වැඩි වෙනකොට මිදෙන්න තියෙන හැකියාව අඩුයි. එතකොට පටලයට වැඩි තරලමය ගතියක් එනවා. ඒ නිසා පුතේ සීතල තත්ත්වයන් යටතේ තරලමය ස්වභාවය පවත්වා ගැනීමෙන් ද්‍රව්‍ය හුවමාරුව සඳහා දායකත්වය ඇති කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් ශාක පටක තුල තියෙනවා ජලය. සිසිල් පරිසර තත්ත්වයන් නැති වුණොත් ජලය මිදීමට ලක් වෙනවා. ඒකත් සීතල ආතති තත්ත්වයක්. ඒකට මේවා ඔක්කොම ටිකක් මේ අර උෂ්ණත්ව වෙනස් වීම සිදු වෙන පුතේ ශීත කලාපවල රටවලට තමයි මූලික වශයෙන් අදාළ වෙන්නේ. එතකොට බොහෝ ද්‍රව්‍ය දී වෙලානේ තියෙන සෛල ප්ලාස්මය නැත්නම් සයිටෝසෝලය තුල. එතකොට මේ සයිටෝසෝලය තුල ජලය මිදුනොත් අපි දන්නවා අයිස් බවට පත් වීමේදී පරිමාව වැඩි වෙනවා. ඊට අමතරව සෛල බිත්ති අන්තර්සෛලීය අවකාශවල තියෙන ජලයත් මිදෙනවා. එතකොට මේ බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට සෛලයට යම් අවහිරතාවයක් නැති වෙලා සෛලයේ මිය යාමට පවා ඒක හේතුවක් වෙන්න පුළුවන්. එතකොට මේ ශාක මේ සීතල තත්ත්වය නිසා ජලය මිදෙන එක වළක්වන්න මේ මිදීමට ඔරොත්තු දෙන ශාකවල ශීත ඍතු ආරම්භයට පෙර ජලයේ දිය වෙන සීනි වගේ විශේෂිත ද්‍රව්‍ය සෛල ප්ලාස්මයේ තියෙන මට්ටම ඉහළට ගේනවා. මේ ද්‍රව්‍ය දිය වෙලා තියෙන මට්ටම ඉහළට ගේනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අභ්‍යන්තරේ අර ජලය විජලනයට ලක් වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු කරනවා. ඒ කියන්නේ සෛලයේ තුල ද්‍රව්‍ය විශාල වශයෙන් දිය වෙලා තියෙනවා කියලා කියන්නේ ජලයේ පිටතට යන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවනේ. එතකොට ඒ මගින් සෛලයේ තුල ජලය ඉතිරි කරගන්නවා මිදීමත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කරගන්නවා. ඒ තමයි සීතල ආතති සඳහා ශාක දක්වන ප්‍රතිචාර. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමග අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිත FM එකතු වෙලා ගේන Soft Logic Life ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනත් එක්ක. එතකොට ශීතලාතති කියනකොට තව අතිරේකව මතක තියාගන්න ඕනේ දැන් බාහිර පරිසරයෙන් මේ ශීත තත්ත්වයේ ශාකයේ තුලට එන්නේ. එතකොට සෛලය තුල තියෙන ජලය මිදෙන්න කලින් සෛල ආන්තර අවකාශ සෛල බිත්ති ආශ්‍රිතව තියෙන ජලය මිදෙනවා. එතකොට තියෙන ද්‍රව ජල ප්‍රමාණය අඩු වෙනවා. මිදුණා කියලා කියන්නේ නිදහස් ජල ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ මොහොතේ තමයි පුතේ සයිටෝසෝලයේ තියෙන ජලය පිටතට ගමන් කරන්න පටන් ගන්න. ඒ වෙනස ඇති වෙලා ආතති තත්ත්වය බරපතල වෙන්න කලින් තමයි ශීත ඍතු ආරම්භ වෙනකොට සයිටෝසෝලය තුල නැත්නම් ප්ලාස්මේ දී වෙලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කර ගැනීමක් මේ ශාක කරන්නේ. ඒ වගේමයි දැන් ඔය කතාවමනි වෙන්නේ දැන් පාංශු පරිසරයෙන්
මූලකේශ මගින් ජලය උරා ගන්නකොට අපි ඉගෙනගෙන තියෙන කාරණාව තමයි පාංචු ජලයේ ජල විභවය වැඩි, ශාකයේ තුල ද්‍රව්‍ය දිය වෙලා තියෙන නිසා ජල විභවය අඩුයි. ඒ නිසා පාංචු ජලය පවතින වැඩි ජල විභවයක් පවතින බාහිර පරිසරයේ සිට මූලකේශය තුලට ජලය ඇතුල් වීම සිදු වෙනවා ජල විභව අනුක්‍රමණය. හැබැයි පසේ ලවණ ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ ශාකය තුල තියෙන ලවණ සාන්ද්‍රණයට වඩා බාහිර ජලයේ තියෙන ලවණ සාන්ද්‍රණය වැඩි. කියන්නේ ජල ගමන ප්‍රතිවිරුද්ධ පැත්තටයි වෙන්න ඉඩ තියෙන්නේ. ඒතර ශාකයට ජලය උරා ගන්න බෑ. ශාකයේ තියෙන ජලය ඉවත් වෙන්න තමයි ප්‍රවණතාවයක් ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට මෙන්න මේකට දක්වන ප්‍රතිචාරයක් විදිහට ශාක මේ බොහෝ ශාක මේ ලවණ පරිසරයේ වර්ධනය වෙන්න හැකියාව තියෙන බොහෝ ශාක. ඒ කියන්නේ කඩොලාන පරිසරයේ තියෙන ශාක. අපි කතා කරනවා ලවණ වගුරු ගැන. ඒවයේ තියෙන ශාක මේ පසේ තියෙන නැත්තම් පාංශු ද්‍රාවණයේ තියෙන මධ්‍යස්ථ පාංශු ලවණතාවයට ප්‍රතිචාර දක්වලා නොනැසී පවතිනවා. අධික ප්‍රමාණයක් පස තුල ලවණතාවයේ පැවතුනොත් ඒක ශාක සඳහා විෂ වෙන්න පුළුවන්. නමුත් බොහෝ ශාක මේ ඉහළ යන ලවණ මට්ටම් වලට ප්‍රතිරෝධී වෙමින් ඒක දරා ගැනීම සඳහා ලවණ ආතතීන් නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට ඒ සඳහා ශාක කරන්නේ විශේෂ කාබනික ද්‍රව්‍ය නිපදවනවා. ඒ කාබනික ද්‍රව්‍ය මගින් සෛලේ ජල විභවය පාංශු ද්‍රාවණයේ ජල විභවයට වඩා වැඩි ඍණාගයක පවත්වා ගන්නවා. පාංශු ද්‍රාවණයේ තියෙන ජල විභවයට වඩා වැඩි ඍණාගයක පවත්වා ගන්නවා. ඒතර ඍණාගය වැඩි කියලා කියන්නේ ආපහු පාංශු ද්‍රාවණයේ ඉඳලා සෛලයේ තුලට තමයි ජලය ඇතුල් වීම සිදු වෙන්නේ. ඒතර ඒ විදිහට ජල අවශෝෂණ ක්‍රියාවලිය සිදු කරනවා. ඒකත් එක්ක ලවණත් යම් ප්‍රමාණයක් ඇතුල් වෙනවා. එතකොට මේ ඇතුල් වෙන ලවණ ශාකයේ පිහිටලා තියෙන විශේෂ ලවණ ග්‍රන්ථි හරහා පත්‍ර පුෂ්ඨය හරහා බාහිරයට බැහැර කිරීම සඳහා විශේෂයෙන් කඩොලාන පරිසරයේ තියෙන ශාකයෙම ඊටත් වඩා ලවණ පරිසරවල වර්ධනය වන ලවණ වගුරු වල වර්ධනය වන සමහර ශාක මේ ග්‍රන්ථි හරහා පත්‍ර පුෂ්ඨය හරහා වැඩිපුර තියෙන ලවණ පිට කිරීමේ අනුවර්තනත් හදාගෙන තියෙනවා. එතකොට ඔය තමයි විශාල ප්‍රමාණයක් තියෙන ආතති අතරින් අජීව කියලා හඳුන්වන කොටසේදී අපි විශේෂ නිර්දේශීය තුල කතා කරන මූලික ආතති ආකාර තුන. ලවණ ආතති, ශීත ආතති ප්‍රධාන ස්ථාන දෙකක් ගන්නවා. ඊට අමතරව නියං කාලයේදී ජලය අඩුවීම නිසා ඇතිවන තත්ත්වයට නියං ආතතිත් ශාක ප්‍රතිචාර දැක්වීම සිදු කරනවා. එතකොට මේ ආතති වල එක කොටසක් අපි සම්පූර්ණ කරලා තියෙනවා. පොඩි විරාමයකට ගිහිල්ලා අපි ඊට පස්සේ ජෛව ආතති කියන්නේ මොනවද? ඒවාට කොහොමද ශාක ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කරමු. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමග අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. අපි ඊට පස්සේ කතා කරනවා අපි මේ දක්වා කතා කරමින් හිටියේ අජීව සාධක නිසා ඇති කරන ආතති ගැන. ඊළඟට අපි අවධානය යොමු කරනවා ජෛව ආතති ගැන. ජෛව ආතති කියලා කියන්නේ ශාක සඳහා බලපාන පරිබෝධකයන් සහ ව්‍යාධිජනකයන් නිසා ඇතිවන ආතති තත්වයන්. ඒ ආතති තත්වයන්ගෙන් ශාක ආහාර, ඒ කියන්නේ ශාක ආරක්ෂා වන ආකාරය තමයි මේකෙදි මූලික වශයෙන් කතා කරන්නේ. එතකොට මේ සඳහා ශාකවලට විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණ තියෙනවා. ඒතර ආරක්ෂණ යාන්ත්‍රණවලදී සමහර සංයෝග නිපදවලා ආරක්ෂාව හදා ගන්නවා. සමහර ලාවට ව්‍යූහ ශාකයේ පවතිනවා, ඒ මගින් ආරක්ෂාව සැපයනවා. ඊට පස්සේ සමහර ඒවා ශාකයකට පුතේ ආසාදන තත්ත්වයක් ඇති වුණාගෙන් පස්සේ ඒ පලිබෝධකයාගේ ආක්‍රමණ වලින් පසුව ශාක ඇති කරගන්න ඒවත් තියෙනවා.
එතකොට ශාකයේ තිබුණ රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් ශාකයේ තිබුණ ව්‍යුහ තව සමහර ඒවා පලිබෝධක ආක්‍රමණය ඇති වුණාගෙන් පස්සේ ශාකයේ ඇති කරගත්ත ඒවා. ඒ නිසා මේ ආරක්ෂණ යාන්ත්‍රණ අපිට කියන්න පුළුවන් පෙර සිට පැවති ව්‍යුහමය සහ රසායනික ආරක්ෂණ යාන්ත්‍රණ කියලයි. කියන්නේ පෙර සිට පවතින ආරක්ෂණ යාන්ත්‍රණ කියලයි. ප්‍රේරිත යාන්ත්‍රණ කියලයි. ඒතකොට ප්‍රේරිත යාන්ත්‍රණ කියලා කියන්නේ පලිබෝධකයාගේ ආක්‍රමණයෙන් පසුව ශාකය ප්‍රේරණය කරලා ඇති කරගත්ත රසායනික හෝ ව්‍යුහමය ලක්ෂණවලට අපි කියනවා ප්‍රේරිත ව්‍යුහමය සහ රසායනික ආරක්ෂණ යාන්ත්‍රණ කියලා. එතකොට මේ දෙකම එක්ක ව්‍යුහමය යම් යම් වෙනස්කම් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය නිපදවීම මගින් ඇති කරන ආරක්ෂණ යාන්ත්‍රණ. මේ දෙකම පොදුවේ කුඩා හෝ විශාල ව්‍යාධි ජනකයන් හෝ පලිබෝධකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා. දැන් ඊටාම ලේසි පෙර ඉඳලා පැවතුණු, ඒ කියන්නේ ශාකයේ තිබුණු මේ ආරක්ෂණ යාන්ත්‍රණ මොනවද කියලා බැලුවොත් එකක් තමයි දැන් අපිචර්මය. ගත්තොත් අපිචර්මීය සෛලාවරණයේ කරන ඉටි ස්තරයක් තියෙනවා. ඊට අමතරව උච්චර්මයේ යම් ප්‍රමාණයක ඝනත්වයක් සහ විශේෂ තත්වයන් පවතින්න පුළුවන්. ඒත් උච්චර්මයේ තියෙන ප්‍රමාණයේ ඝනත්වය මේ මතු පිට තියෙන ඉටි ස්තරය නිසා පුතේ සීල් වෙලයි තියෙන්නේ. ඒ නිසා අභ්‍යන්තරයට මේ ව්‍යාධි ජනකයන් ඇතුල් වීම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිචර්මීය සෛල බිත්තිවල ව්‍යුහය හා ඝනකම තව කරුණක්. ඒතර අපිචර්මීය සෛල බිත්ති සාපේක්ෂව ඝනකමින් පිහිටලා තියෙනවා. ඒතර ව්‍යාධි ජනකයා එනවා නම් ඒවා බිඳගෙන සෛලය තුලට එන්න වෙනවා. ඒතර ඒවා පෙර සිටම කියන්නේ ව්‍යාධි ජනකයෙකු එන්න කලින් ඉඳලම මේ ශාක තුල ඇති කරගෙන තිබුණු අනුවර්තන. ඊපස්සේ පූටිකා හරහාත් මේ ජීවීන්ට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට පූටිකා ප්‍රමාණය, පූටිකා තියෙන තැන, පූටිකා වල හැඩය ඒවත් එක්කත් පරිබෝධ ඇතුල් වීම වැළැක්වීම සඳහා යාන්ත්‍රණ සකස් කරගෙන තියෙනවා. අපි පුංචි විරාමයකට ගිහිල්ලා විරාමයෙන් පස්සේ සාකච්ඡා කරලා බලමු. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමග අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිත FM එකතු වෙලා ගේන Soft Logic Life ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනත් එක්ක. ඒ හැරුණම විෂ සහිත සංයෝග, ඇල්කලොයිඩ වර්ග, නිකොටින් වගේ ඒවා, ෆ්ලේවනොයිඩ, ලිග්නීන්, ටැනින් වගේ ෆීනෝලික සංයෝග, ටර්ෆිනොයිඩ, ඇසිඩරැක්ටින් කියලා එහෙම කියන හඳුන්වන සංයෝග, ලෙක්ටින් වගේ හඳුන්වන සංයෝග, මේවා ඔක්කොම පුතේ කෘමීන්ට විෂ සහිත වන, එහෙම නැත්නම් මේ ව්‍යාධි ජනක සුද්ධ ජීවීන්ට හානිදායක වන, සමහර වෙලාවට ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පවා හේතු වන ශාක මගින් නිපදවන ලද රසායනික ද්‍රව්‍ය, විෂ සංයෝග. ඒවා මේ ශාක ආක්‍රමණය කරන ජෛව කොටස් සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න ශාක මගින්ම නිපදවලා භාවිතයට ගන්නවා. ඒවත් කලින් ඉඳලා තිබුණේ ඒවා. ඒ කියන්නේ සුද්ධ ජීවිය ආපු නිසා හැදුනා නෙමෙයි. කලින් ඉඳලා පැවතුනේ ඒවා. ඊට අමතරව පුතේ ශාකවල කටු තියෙනකොට ඔය මහා ජීවීන්ට ලං වෙන්න බෑ. හරි සමහර ඒවාගේ තුඩු වැනි දේවල් තියෙනවා. ටිකෝම කියලා කියන්නේ කේශර ඇත්තටම. එතකොට මේ කේශර වගේ ව්‍යුහයන් නිසා විශේෂයෙන් ලපටි කොටස් මේ ටිකෝම මගින් ආවරණය වෙලා තියෙනවා. එතකොට ඒවා නිසා ලපටි කොටස් හරහා ඇතුල් වෙන්න ලේසිනේ. නමුත් මේ ව්‍යුහයන් ආවරණය වෙලා තියෙන නිසා ඇතුල් වීමේ හැකියාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ තමයි මූලික වශයෙන් අපි කතා කරන පෙර සිට පවතින ආරක්ෂණ යාන්ත්‍රණ. හරි. ඊගාව එක මේ ආක්‍රමණය නිසා ඇති කරගත්ත, හරි, ප්‍රේරණය කරගත්ත ආරක්ෂණ යාන්ත්‍රණ ගැන කතා කරනකොට ඒක තමයි සෛල බිත්තියේ පුතේ ස්වභාවයේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ආක්‍රමණයට පස්සේ සෛල බිත්තිය වෙනස් කරගන්නවා. විද්‍යාත්මක
රූප විද්‍යාත්මක ලක්ෂණ වෙනස් කර ගන්නවා. ප්‍රේරණය කර ගැනීම. ඊට පස්සේ ඡේදස්තරය කියලා ඔගොල්ලෝ අහලා තිනවා. දැන් ඡේදස්තරය ඇති වුණාකින් පස්සේ පත්‍රය හැලෙනවා. ඵලය හැලෙනවා. දැන් ගහෙන් ස්වභාවිකව වැටුණු කොළයක් දිහා බැලුවොත් ඒ කඳට සවි වෙලා තිබුණු පැත්ත පුතේ සීල්ලුණු ගතියක් තියෙනවා. අපි ඒකට තමයි ඡේදස්තරය කියලා කියන්නේ. වල්කය කියලා කියන්නේ කඳ හරහා ඇතුල් වෙන්න බැරි වෙන්න කඳේ තියෙන ජලය කඳට ආරක්ෂාව සපයන්න තියෙන යම් ඝනකම් පටක කොටසක්. ඒතකොට ඒවා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඡේදස්තර ඇති වෙන්න පටන් ගන්නවා. වල්කේ ඝනකම වැඩි වෙන්න පටන් ගන්නවා මේ ආසාදනය වීම එක්ක. සමහර ශාක සුද්ධජීවීන් ඇතුල් වීම නිසා පීනෝලික සංයෝග විෂ සහිත සංයෝග නිපදවනවා. හරි. ඊට පස්සේ තවත් ඒවා මේ ආක්‍රමණයත් එක්ක කෘමීන්ගේ අවයව වලට විදිනෝපාංග වලට හානි කරන දිලීර වගේ ඇතුල් වෙනවා නම් ඒගොල්ලෝගේ බිත්ති බිඳහෙලන එන්සයිම නිපදවන්නත් පටන් ගන්නවා. ඒ ඔක්කොම ආක්‍රමණයට පස්සේ ඇති කරගන්න ලක්ෂණ නිසා ප්‍රේරිත ව්‍යුහමය හෝ රසායනික ලක්ෂණ කියලා කතා කරනවා. එතකොට ওই ටික තමයි අලුත් කොටසක් හොඳ රචනා ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොටසක් මේ ශාක දක්වන ආතතීන් පිළිබඳව තමයි කතා කළේ. එතකොට ඔගොල්ලෝ අතේ තියෙන නෝට් එකක් බලලා මම කියපු කාරණා විෂය නිර්දේශයේ තිබුණු විභාගෙට 100%ක්ම ගැලපෙන විෂය කරුණු සාකච්ඡා කරලා තියෙන්නේ. හොඳට මේ ටික ඔලුවට දාගෙන හරි පැහැදිලිව මේක සාරාංශ කරගන්න. නව විෂය නිර්දේශයේ අලුතෙන් එකතු වුණු කොටසක් නිසා විභාගෙට එන්න යම් ප්‍රවණතාවයක තියෙනවා. එහෙනම් ආයුබෝවන් අපි ලබන සතියේදී හම්බ වෙමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.